අද අපි කතා කරමු modifiers. modifiers වලදී කතා කරන්න ගියම තේරුම් ගන්න ළමයි modifiers වර්ග දෙකක් තියෙනවා. access modifiers කියලා වර්ගයක් තියෙනවා. non access modifiers කියලා වර්ගයක් තියෙනවා. හරිද? ඒකෙන් ළමයි තේරුම් ගන්න access modifiers තියෙන තුනක්. public, protected, private කියලා. access modifiers වර්ග තුනක් තියෙනවා. public, protected, private කියලා. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ access modifiers වර්ග තුන තමයි. public කියන්නේ මොකද්ද? protected කියන්නේ මොකද්ද? private කියන්නේ මොකද්ද කියන එක. non access modifiers 8ක් තියෙනවා. ඒක තේරුම් ගන්න මෙහෙමයි. අපි ලියමු ටික abstract, final, static, strict fp මේක කියවන්නේ strict fp කියලා හේතුව මේක strict floating point ඊළඟට synchronized, volatile, native, transient. මෙන්න මෙහෙම තේරුම් ගන්න non access modifiers 8ක් තියෙනවා. එතකොට තේරුම් ගන්න මේ modifiers දාන්න පුළුවන් කොහොමද දන්නවද? class වලට දාන්න පුළුවන්, method වලට දාන්න පුළුවන්, variable වලට දාන්න පුළුවන්. මේ හැම modifier එකක්ම තේරුම් ගන්න class වලට දාන්න බෑ. හැම එකම methods වලට දාන්නත් බෑ, හැම එකම variable වලට දාන්නත් බෑ. එතකොට තේරුම් ගන්න අපිට මුලින්ම කතා කරන්න වෙනවා මේ modifiers ටික ඉගෙනගෙන මේවයි මොනවද class වලට දාන්න පුළුවන්. එතකොට ඒවා class level modifiers වෙනවා. ඊළඟට methods වලට දාන්න පුළුවන් මොනවද? එතකොට method level modifiers මොනවද? ඊළඟ variable level එකේ modifiers මොනවාද? කියන්නේ හැම modifier එකම හැම එකකටම දාන්න බෑ. දැන් උදාහරණයක් ගත්තොත් final කියන modifier එකක් ගත්තොත් ඒක class වලටත් පාවිච්චි කරන්න පුළුවන්, methods වලටත් පුළුවන්, variable වලටත් පුළුවන්. හැබැයි abstract කියන modifier එකක් ගත්තොත් බලන්නම abstract class තියෙන, abstract methods තියෙන, abstract variable නෑ. abstract කියන modifier එක භාවිතා කරන්න පුළුවන් අපිට class වලටයි method වලටයි විතරයි. static කියන modifier එකක් ගත්තොත් අපිට භාවිතා කරන්න පුළුවන් static class තියෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න අපි සාමාන්‍ය ලියන class static class නෙවෙයි. inner class වර්ගයක් තියෙනවා. හරි. දැන් ස්ක්‍රීන් එක පේනවද? හරි. හැමෝටම ස්ක්‍රීන් එක පේනවා කියලා හිතනවා. හරි. ඒතකොට තේරුම් ගන්න මේ abstract කියන modifier එක අපිට භාවිතා කරන්න පුළුවන්, class වලට භාවිතා කරන්න පුළුවන්, methods වලට භාවිතා කරන්න පුළුවන්, variable වලට භාවිතා කරන්න බෑ. ඒක අපි abstract තේරුම් ගමු පිළිවෙලට. එතකොට හරි. final කියන modifier එක class වලට දාන්න පුළුවන්, method වලට දාන්න පුළුවන්, variable වලට දාන්න පුළුවන්. දැන් තුනටම පුළුවන්. static කියන එක class වලට දාන්න පුළුවන්, හැබැයි inner class වලට. inner class කියලා පාඩමක් තියෙන වෙනවා. ඒ කියන්නේ class එකක් ඇතුලේ class එකක් ලියන්න පුළුවන්. දැන් උදාහරණයකට කිව්වොත් මෙහෙම. දැන් බලන්න මෙහෙමයි. A කියලා class එකක් තියෙනවා. A class එක ඇතුලේ තියෙන්න පුළුවන් ළමයි B කියලා class එකක්. හරි. එතකොට තේරුම් ගන්න මේ A කියන class එක outer class එක වෙනවා. මොකද එළියෙන් තියෙන class එක නිසා. B කියන class එක inner class එක වෙනවා. මොකද B කියන class එක තියෙන A class එක ඇතුලේ. ඒතර මේ inner class වල හැසිරීම අපි වෙනම ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් තේරුම් ගන්න Java වල අපි ප්‍රධාන වශයෙන් inner class වර්ග 4ක් ඉගෙන ගන්නවා. හරිද? එක class එකක් තියෙනවා inner class එකක්. ඒ inner class එකේ මුලට දාන්න පුළුවන් static කියලා. හරිද? ඒතර outer class එක එකක්. inner class එකේ බලන්න class එකේ මුලට static කියලා දාන්න පුළුවන්. එතකොට මේ inner class එකට කියනවා static nested class කියලා. හරිද? ඊළඟට තේරුම් ගන්න මේ static කියන modifier එක class එකක් මුලට දානවා නම් දාන්න පුළුවන් inner class එකකට විතරයි. outer class එකකට දාන්න බෑ. හරිනේ? ඒ වගේම තේරුම් ගන්න static කියන modifier එක methods වලට දාන්න පුළුවන්. අපි දැනටමත් දන්නවා static methods ලියන්න පුළුවන්. static variable ලියන්න පුළුවන් කියලා අපි කොහොමද දන්නේ? right? අන්න එහෙම තේරුම් ගන්න මේ හැම modifier එකක්ම අපි කතා කරමු. එතකොට තේරුම් ගන්න මේ modifiers දාන්න පුළුවන් තැන් තියෙනවා. ඒ කියන්නේ හැමතැනටම modifiers දාන්න බෑ. උදාහරණයක් විදිහට synchronize කියන modifier එක ගත්තොත් ඒක ගන්නේ synchronization purpose එකට. ඒතකොට synchronize කියන modifier එක class එකක් මුලට දාන්න බෑ. method එකට තමයි දාන්න පුළුවන්. ඊළඟට synchronize blocks තියෙනවා. හරිනේ? methods වලට දාන්න පුළුවන් synchronize block තියෙනවා. එහෙම තමයි ගන්නෙ. දැන් volatile ගත්තොත් volatile කියන modifier එක දැන් deprecated. ඒ කියන්නේ දැනට Java වල භාවිතා වෙන්නේ නැති modifier එකක්. මේ volatile ගන්න variables වලට. ඊළඟට native කියන එක ගන්න තේරුම් ගන්න native methods වලට. ඒ කියන්නේ methods වලට තමයි ගන්නෙ මේක ගොඩක් වෙලාවට. ඒ කියන්නේ native methods කියන්නේ Java වල ලියන methods නෙමෙයි.
C වලින් හරි C වලින් හරි C++ කියන programming language එකක හරි දැනට ලියලා තියෙන methods පාවිච්චි කරන ක්‍රමයක්. ඒවා අපිට ඒවට කියනවා native methods කියලා. මොකද Java කියන programming language එක හදලා තියෙන්නේ C වලින්. එහෙම නැත්නම් C++ වලින්. ඔය language දෙක එකතු වෙයි. එතකොට තේරුම් ගන්න C වලින් හරි C++ වලින් හරි ලියපු methods වලට කියනවා නැත්නම් native language එක නැත්නම් මව් language එක. මව් language එක නැත්නම් native language එකේ ලියපු methods වලට කියනවා native methods කියලා. ඇත්තටම method එක ලියලා තියෙන්නේ C වලින් නැත්නම් C++ වලින්. අපි C වලින් ලියව method එකක් කොහොමද Java වලින් run කරගන්නේ? අන්න එතකොට තමයි native modifier එක ඕන වෙන්නේ. ඊළඟට මේ transient කියන modifier එක ගන්න තේරුම් ගන්න serialization කියන පාඩමේදී. මේ transient කියන modifier එක ගන්න තේරුම් ගන්න serialization කියන පාඩමේදී ඒකත් භාවිත කරන්නේ variable වලට තමයි. මොකද serialize කරනකොට ඒ කියන්නේ object එකක් අපි ගිහින් කෙලින්ම file එක save කරන්න යනවා. නැත්නම් object එකක් අපි JVM එකේ heap memory එකෙන් එළියට ගන්න යනවා. හරිනේ? සාමාන්‍ය object දෙන JVM එකේ heap කියන memory එකේ heap memory එකේ තියෙන object එකක් heap එකෙන් එළියට අරගන්න යනවා. heap එකෙන් එළියට අරගෙන network එකක් කරා යවන්න පුළුවන්. අපිට ඕන ගන්න file එක save කරන්න පුළුවන්. අපිට එක වැඩ කරන්න පුළුවන්. ආන්න එතකොට තේරුම් ගන්න මේ object එකේ තියෙන සමහර variable file එකේ save වෙන්න ඕනේ නැත්නම් ආන්නේ variable වලට transient කියලා දාන්න පුළුවන්. ඒතරේ බලමු. ඒතර transient දාන්න පුළුවන් variable වලට. ඊළඟට තේරුම් ගන්න මේ strict fp කියන එක දාන්න පුළුවන්, class වලට දාන්න පුළුවන්, methods වලට දාන්න පුළුවන්. strict fp කියන්නේ මෙහෙමයි. strict floating point. කිසියම් method එකක් ඇතුලේ නැත්නම් කිසියම් class එකක් ඇතුලේ තියෙන සියලු methods වල calculation වෙන්න ඕනේ. නැත්නම් floating point calculation වෙන්න ඕනේ. IEEE 754 කියන standard එකට අනුව නම් අපි use කරන strict fp කියන modifier එක. හරිනේ? IEEE 754 මෙන්න මේ ස්ටෑන්ඩඩ්ස් එකට අනුව නම් කැල්කියුලේෂන් වෙන්න ඕනේ strict fp කියන මොඩිෆයර් එක පාවිච්චි කරනවා. අපි බලමු මේ මේක පාවිච්චි කරන්න කියන එක ඉස්සරහට මොඩිෆයර්ස් භාවිත කරනකොට දැනට කෙටියෙන් දැනගන්න මෙහෙමයි. abstract කියන මොඩිෆයර් එක කොහොමද පාවිච්චි කරන්න පුළුවන්? class වලටයි methods වලටයි විතරයි. final කියන එක class method variable තුනටම පුළුවන්. static කියන එක ප්‍රධාන වශයෙන් methods වලටයි variables වලටයි විතරයි. class වලට භාවිත කරනවා inner class වලට විතරයි. strict fp class වලට පුළුවන් පාවිච්චි කරන්න methods වලට පුළුවන්. synchronize කියන modifier එක පාවිච්චි කරන්න තේරුම් ගන්න methods වලට blocks වලට synchronize blocks තියෙනවා. volatile කියන modifier එක පාවිච්චි කරන්නේ variable වලට. native කියන modifier එක පාවිච්චි කරන්නේ methods වලට. native methods කියලා තමයි කියන්නේ. transient කියන modifier එක පාවිච්චි කරන්න තේරුම් ගන්න variable වලට. එතකොට තේරුම් ගන්න මේ හැම modifier එකම හැමතැනටම පාවිච්චි කරන්න බෑ. හරිද? ඒක නිසා මේ modifiers class වලට දැම්මොත් මොකද වෙන්නේ? methods වලට දැම්මොත් මොකද වෙන්නේ? variable වලට දැම්මොත් මොකද වෙන්නේ? හැසිරීම වෙනම ඉගෙන ගන්න ඕන. ඊළඟ එක මේ modifiers එකට පාවිච්චි කරන්න ගියොත් මොකද වෙන්නේ? abstract final එකට පාවිච්චි කරොත් මොකද වෙන්නේ? abstract static එකට පාවිච්චි කරොත් මොකද වෙන්නේ? මේවා කවලම් කරන්න පුළුවන්. කවලම් කරන්න පුළුවන් ක්‍රම මොනවද? අපි ඒවත් ඉගෙන ගන්නවා. දැන් abstract final ගත්තොත් කවදාවත් එකට පාවිච්චි කරන්න බෑ. abstract final නිකන් හතුර වගේ ණය පොළඟයි වගේ ගහ ගන්නවා. අපි බලමු ඇයි එහෙම වෙන්නේ කියලා. abstract තියෙනක final තියෙන්නම් බෑ. තිබ්බොත් එහෙම compiler. ඇයි එහෙම වෙන්නේ බලමු. හරි. ඒ ටික ඉගෙන ගන්නකොට තේරුම් ගන්න මුලින්ම අපි ඉගෙන ගමු ළමයි ඉස්සෙල්ලම මෙන්න මේ public protected private කියන්නේ මොකක්ද කියලා. access modifiers තුන ඉගෙන ගමු. මෙතෙන්දී අපිට තේරුම් ගන්න දෙයක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා තමයි. access level කියලා වර්ගයක් තියෙනවා. access level තේරුම් ගන්න අපිට තියෙන ප්‍රධාන වශයෙන් හතරක්. public protected package private access level වර්ග හතරයි. public protected package private. දැන් තේරුම් ගන්න public කියන access level එකට අපි කියනවා Java universe can access කියලා. ඊළඟට තියෙනවා protected access level එක. හරිනේ? package access level එක කියලා protected එක කියන්න. package access level එක කියන්නේ මොකක්ද දන්නවද ළමයි? only within the package. package එක ඇතුලේ විතර access කරන්න පුළුවන්. protected කියන්නේ package level එකම තමයි. හරිනේ? package level එක plus kids. kids කියන්නේ මොකක්ද කියලා මම කියලා දෙන්නම් child classes. හරිද? package protected කියන්නේ package level එක plus kids. එච්චරයි. අපි මේක තේරුම් ගමු වෙනම.
ප්‍රයිවට් කියන්නේ ක්ලාස් එක ඇතුලේ විතරයි. හරි. මේ මොකද්ද කියන්නේ කියන එක බලමු දැන් අපි. මේ ඇක්සස් ලෙවල් ටික අපි තේරුම් ගමු ඉස්සෙල්ලා. මේක තේරුම් ගන්න ලේසිම ක්‍රමය තමයි අපි ඉස්සෙල්ලම Eclipse කියන IDE එකට යමු. මෙතන අපි කලින් දවසේ කරපු ප්‍රෝග්‍රෑම් එක අපි ඒක දැන් අයින් කළා දාමු. අපි යමු අලුත් ප්‍රොජෙක්ට් එකක් හදන්න. file new java project. දෙවෙනි ප්‍රොජෙක්ට් එක access modifiers. දැන් ප්‍රොජෙක්ට් එක හැදුවට පස්සේ බලන්න මෙන්න මෙහෙමයි. මෙතන තියෙන source කියලා folder එක src. හරි ප්‍රොජෙක්ට් එක හැදුවට පස්සේ බලන්න මෙතන තියෙන source කියලා folder එක src. මෙන්න මේක ඇතුලේ බලන්න ළමයි ඉස්සෙල්ලා මට පුළුවන් ඕනනම් Java class එකක් හදන්න. හදලා run කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කරන ක්‍රමය කියන්න. මෙතන මුලින්ම අපි හදමු package එකක්. right click කරලා new ගිහලා package එකක් හදන්න. දැන් ඔයාලා හරි මගෙන් package එකක් කියන්නේ මොකද අපි package එකක් කියන දන්නේ නැහැ කියලා. අපි package කියලා ඉගෙන ගමු ඉස්සරහට. දැනට මම කෙටියෙන් package එකක් කියන්නේ මොකද්ද කියලා දෙන්න. ඔයාලා ඉස්සෙල්ලා package එක හදන්නකෝ. මෙන්න මෙතන package කියන එක click කරන්න. හරිද? package එක හදනකොට නම දෙන්නේ universally accepted rule එකක් තියෙනවා. හරිනේ? හැමෝම හඳුනාගත්ත ලෝකෙම හඳුනාගත්ත පොදු ක්‍රමයක් තියෙනවා. සාමාන්‍ය වෙබ්සයිට් එකක නම රිවර්ස් කරලා තමයි දෙන්නේ. මම කලිනුත් කියලා තියෙන්නේ. package එක නම දෙන්න තේරුම් ගන්න වෙබ්සයිට් එක නම රිවර්ස් කරලා. උදාහරණයක් විදිහට හිතන්න mysql.com කියලා වෙබ්සයිට් එකක් තියෙනවා නම් නම රිවර්ස් කරාම com.mysql. එහෙම තමයි package එකට නම දෙන්නේ. ඒතර මම කිව්වා හිතන්න කියලා java class කියලා වෙබ්සයිට් එකක් තියෙනවා නම් javaclass.com කියලා වෙබ්සයිට් පැකේජ් එකට නම දෙන්න පුළුවන් අපිට com.javaclass කියලා. හරිද? ඒක නිසා මෙතෙන්දී පැකේජ් එකට නම දෙමු com.javaclass. අපි අද කරන්න යන්නේ java class එකේ modifiers com.javaclass.modifiers. ඔන්න ඕම් පැකේජ් එකට නම දෙනවා. දීලා ෆිනිෂ් කරා. බලන්න පැකේජ් එක හදපු ගමන් මෙන්න මෙහෙම සුදු පාටට වගේ තමයි පෙන්නන්නේ. හරිද? ඊළඟට මම තව පැකේජ් එකක් හදනවා. ඒ පැකේජ් එක හදන්නේ මගේ main method එක තියෙන class එක දාගන්න. ඒකට මම දානවා com.javaclass.test කියලා. දැන් පැකේජ් දෙකක් තියෙනවා. මේ test පැකේජ් එකට මම ගිහින් දානවා මම Java class එක හදන්න යනවා. මම හදන ටෙස්ට් ක්ලාස් එක. ඒකේ තියෙන මේන් මෙතඩ් එක විතරයි. මේන් මෙතඩ් එකත් හදාගමු එක සැරේට මෙතන ටික එක දැම්මම හරි. දාලා ෆිනිෂ් කරා නම් මෙතනින් මේන් මෙතඩ් එක ඇවිල්ලා. ඕන නම් නිකමට system out print line එකක් දාන්න. දාන්නේ මෙහෙම කෙටියෙන් sys out කියලා ගහලා මෙහෙම control එකත් එක්ක enter එකේ බුවනම් automatically fill වෙනවා. හරිද? ඊළඟට මේ format කරන වෙලාවෙම මෙහෙම අතින් මෙහෙම කරන්න ඕනේ නැහැ. ඔක්කොම හිතන්න මෙහෙම ඇල වෙලා වගේ තියෙනවා කියලා. ඔක්කොම සිලෙක්ට් කළා control shift එක ඔබාගෙන F ඔබන්න. එතකොට ඔක්කොම format වෙනවා ලස්සනට. හරිද? මම මේ කියන shortcuts හරියන්නේ Eclipse IDE එකට විතරයි. ඔයාලා වෙන IDE එකක් පාවිච්චි කරනවා IntelliJ IDE හරි වෙන මොකක් හරි IDE එකක් IDE එකෙන් IDE එකට shortcuts වෙනස් වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. IDE එකෙන් IDE එකට shortcuts වෙනස් වෙනවා. හරි. මුලින්ම මම චූටි කතාවක් කියලා එන්නම්. IDE කියන්නේ මොකද ඉස්සෙල්ලම? ඒක තේරුම් අරන් ඉන්න. IDE කියන්නේ ළමයි integrated development environment. ඒ කියන්නේ මොකද්ද? integrated development environment කියන්නේ development environment ටික integrate කරලා තියෙනවා. integrate කරනවා කියන්නේ එකතු කරනවා. ඔය ගණිතයේ නියම වචන අතුරු අනුගලනය කරනවා. අනුගලනය කරනවා කියලා කියන්නේ ළමයි එකතු කරනවා. ඔක්කොම එකතු කරලා හදපු environment එක. දැන් මොනවද මේ integrate කරලා තියෙන්නේ මෙහෙමයි. දැන් ඔයාලා හිතන්න ඔයාලට Java program එකක් ලියලා run කරගන්න ඕන. කොහොමද කරන්නේ? notepad එකක් ගන්නවා මේ. notepad එකක් ගන්නවා. අරගෙන මොකද්ද කරන්නේ? class file එකක් ලියලා
main method එකක් ලියලා හරි මෙන්න මේ main method එකක් ලියලා දැන් මේ මොකද්ද ලියලා තියෙන්නේ Java program එකක් ලියලා තියෙනවා මේ කොහෙද ලිව්වේ notepad එකක් open කරලා Java program එකක් ලියුවා එහෙනම් තේරුම් ගන්න ඔයාලට Java program එකක් ලියන නම් මුලින්ම notepad එකක් ඕන නැත්තම් text edit එකක් ඕන notepad හරි notepad++ හරි මොකක් හරි sublime text හරි මොකක් හරි text edit එකක් ඕන හරිනේ ඔයාලට අවශ්‍ය දේවල් මොනවද text edit එකක් ඕන text edit එක notepad එක ලිව්වට පස්සේ මේ ලියපු Java program එක භාවිතා කරලා මේකට කියන source code කියලා source code එක පාවිච්චි කරලා byte code එක හදන්න ඕනේ නැත්නම් class file එක හදා ගන්න ඕනේ ඒකට මොකද කරන්න ඕනේ ඒකට ඔයාලා කරන්න ඕනේ JDK එක install කරන්න ඕනේ හරිනේ එතකොට JDK මම install කරපු නිසා අපි දන්නවා ඒක තියෙන CAK program files වල මේ Java කියන folder ඇතුලේ තියෙනවා JDK install කරලා install කරපු JDK එකේ bin එකට ගියාම බලන්න Java C කියලා Java compile එකේ ඉන්නවා මේ තියෙන මෙන්න මේ exe file එක run වෙනකොට මොකද වෙන්නේ compile එක execute වෙනවා එතකොට තේරුණා අපිට compile එකක් ඕන compile එක JDK එක ඇතුලේ ඉන්නවා හරිද එතකොට අපිට Java program එකෙන් byte අපි ලිව්වම ඒක තේරුම් ගන්න කියන source code එක ඊළඟට අපිට byte code එක හදාගන්න compile එකක් ඕන compile එකෙන් අපිට byte code එක හදාගන්න පුළුවන් ඊළඟට byte code එක run කරන්න JVM එකක් ඕන හරි byte code එක run කරගන්න JVM එකක් ඕන JVM එක හැදෙන්නේ කොහොමද අර Java install කරපු තැන තියෙනවා program files වල Java කියන folder එකේ තියෙනවා Java versions install කරපුවා අපි හිතමු Java 7 කියලා නැත්නම් Java 8 කියමු. ඒකේ තියෙනවා bin කියලා. ඒකේ බලන්න java.exe කියලා file එකක් තියෙනවා. මෙන්න මේ exe file එක රන් වෙද්දී JVM එකක් හැදෙනවා. හරි. ඒතර අපිට JVM එකක් ඕන නැත්නම් JVM එකක් ඕන. එතකොට තේරුම් ගන්න JVM එක හැදෙන්නේ මෙන්න මේ JRE කියන course ටිකේ. හරිනේ. JRE කියන්නේ Java runtime environment. මේ JRE තමයි implementation of JVM. ඇත්තටම මේ JRE එකේ තමයි run වෙන JVM එක run කරන්න ඕන course ටික තියෙන්නේ. ඒ කියන්නේ JVM instance එක හැදෙන්නේ කොහොමද? ඒ හැදෙන්න ඕන course ටික තමයි JRE කියන්නේ. Java runtime environment. අපිට JRE තියෙනවා. හරි. ඊළඟට තේරුම් ගන්න debug කරන්න ඕන නම් debug එකක් තියෙන්න ඕන. හරි. එතකොට තේරුම් ගන්න මෙන්න මෙහෙම අපිට Java program එක develop කරන්න ගියාම developer අවශ්‍ය දේවල් මොනවද? text edit එකක් ඕන, compile එකක් ඕන, JRE එකක් ඕන. මොකද JRE ඒකෙන් තමයි JVM එක හැදෙන්නේ. හරිනේ? JRE is the implementation of JVM. මම ඔය කලිනුත් කියලා ඇති. implementation කියන්නේ මෙන්න මෙහෙමයි. මම මුල් කාලෙම කියලා ඇති ළමයි concept එකක් තියෙනවා specification and implementation කියලා. මෙන්න මේක හරි වැදගත්. මට මතකද දන්නේ මම මේක මුලින්ම කියපු concept එකක්. At the very first day Java පටන් ගන්න දවසේම වගේ තමයි මේක කියන්නේ. Specification and implementation. ඒ කියන්නේ මෙහෙමයි. Specification කියන්නේ how something is done. යමක් කරන්නේ කොහොමද? හරිනේ. යමක් කරන්නේ කොහොමද කියන්නේ මෙහෙමයි නිකන්. හරියට නිකන් මෙතන තියෙන්නේ documentation එකක්. නැත්තම් විස්තර ටිකක්. උදාහරණයක් විදිහට මම කියලා මතකද ගන්න උදාහරණයක් විදිහට මේකෙන් මම කලින් කියලා ඇති අපිට සබන් හදන්න ඕන කියන සබන් හදන්න ඕන විස්තරේ දාපු ડોකියුමන්ට් එකක් තියෙන මෙන්න මෙහෙම කරලා. මෙතන සබන් නැහැ. මෙතන කොලයක් තියෙන කොල කෑල්ලක සබන් හදන්න ඕන හැටි ලියලා තියෙනවා. හරි? සබන් හදන විස්තරේ තමයි තියෙන්නේ. ඊළඟට මෙන්න මේක දිහා බලාගෙන කට්ටියක් සබන් වර්ගයක් හදනවා. තව කට්ටියක් තව සබන් වර්ගයක් හදනවා. තව කට්ටියක් තව සබන් වර්ගයක් හදනවා. උදාහරණ මොනවද? අපි හිතමු sunlight කියලා. මේ තියෙන sunlight හදනවා. මෙතනින් තියෙන wonderlight හදනවා. මෙතනින් අපි හිතමු තව වෙනම සබන් වර්ගයක් හදනවා මොනවා හරි. මම මේ වෙළඳ නාම පාවිච්චි කරේ ඒව ප්‍රොමෝට් කරන්නේ only educational purpose. ඒකෝට තේරුම් ගන්න මෙතන සබන් හදන විස්තරයේ තියෙන කොලයක් තියෙනවා. ඔන්න ඔකට කියනවා ළමයි specification කියලා. specification එකේ සබන් නැහැ. මෙතන තියෙන සබන් හදන ක්‍රමය. specification. How something is done. නැත්නම් how සබන් නැත්නම් how soap is created. කොහොමද සබන් හදන්නේ? එතකොට තේරුම් ගන්න ඒක දිහා බලන් කට්ටියක් සබන් හදනවා. ඒ හදපු සබන් කැලේ එයාලම නමක් දාගන්න. මේක sunlight. මේක wonderlight. මේක තාමක් කර light එක. හරිනේ? එතකොට තේරුම් ගන්න සබන් වර්ග ඕන තරම් තියෙන්න පුළුවන්.
ඉම්ප්ලිමන්ටේෂන්ස් ඕන තරම් තියෙන පුළුවන්. ස්පෙසිෆිකේෂන් එකයි තියෙන්නේ. හරිද? ඒ ස්පෙසිෆිකේෂන් එක බලාගෙන ඕන තරම් ඉම්ප්ලිමන්ටේෂන් හදන්න පුළුවන්. දැන් කේක් ගත්තත් එහෙමයි. කේක් එක හදන ක්‍රමයක් තියෙනවා. මොකද කේක් වලට දාන්නේ පාන් පිටි තියෙන්න ඕන, සීනි තියෙන්න ඕන, මාගරින් තියෙන්න ඕන, බිත්තර තියෙන්න ඕන, වැනිලා තියෙන්න ඕන. ඔහොම තියෙනවා. කේක් එකක් හැදෙන්න ඕන මෙන්න මේ විදිහට. බටර් කේක් එකක් හැදෙන්න ඕන මෙන්න මේ විදිහට ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ස්පෙසිෆිකේෂන්. ස්පෙසිෆිකේෂන් එක බලාගෙන එක එක කට්ටියන්ට කේක් හදන්න පුළුවන්. ඕන ලිටල් ලයින් කේක් කියලා දෙනවා. ඕන බිග් ලයින්. බිග් ලයින් කියලා ගන්න කමක් නැහැ. හිතන්නකෝ එහෙම තියෙනවා කියලා. තාම මොකක් හරි කේක් වර්ගයක් තියෙනවා. එහෙම. එක එක කේක් වර්ග තියෙනවා. ඒවා තමයි ඉම්ප්ලිමන්ටේෂන්ස්. ආන්නේ වගේ තේරුම් ගන්න. JVM එක කියන්නේ ස්පෙසිෆිකේෂන් එක. පළවෙනිම දේ. JVM කියන ස්පෙසිෆිකේෂන් එක ගන්න. JVM එක ගැන ස්පෙසිෆිකේෂන් එක ගැන ලියපු සඳහනක් තියෙන්න ඕන. නැත්නම් ડોකියුමන්ටේෂන් එකක් තියෙනවා මම ඒක පෙන්නන්නම්. ඇත්තම ඉම්ප්ලිමන්ටේෂන් එක තමයි ළමයි JRE කියන්නේ. ඒකත් අපි ඉගෙන ගන්න ඕන මතක් කරගන්න. Java runtime environment. This is the implementation. JVM is the specification, JRE is the implementation. ඒ වගේම ළමයි තේරුම් ගන්න Java is also specification. Java specification එකකුත් තියෙනවා. implementation මොනවද? Java specification එකට එක implementation එකක් තමයි Oracle JDK එක. JDK තමයි implementation එක. ඔය implementation එකක් කියන්න. Open JDK. ගිහිල්ලා බලන්න Java specification එකට මොනවද තියෙන implementation කියලා. Oracle JDK තියෙනවා, Open JDK තියෙනවා. අපි ඉගෙන ගන්න ළමයි තේරුම් ගන්න Oracle JDK එක තමයි. මෙන්න මෙහෙම තියෙනවා. Java කියන්නේ ස්පෙસિෆිකේෂන් එක, JDK තමයි ඉම්ප්ලිමන්ටේෂන් එක. JVM කියන්නේ ස්පෙસિෆිකේෂන් එක, JRE තමයි ඉම්ප්ලිමන්ටේෂන් එක. මෙන්න මේ concept එක හොඳට මතක තියෙනවා. මම ඕනම් පෙන්නන්නම් ඒක ඔයාලට. Google එකට ගිහින් search කරන්න Java specification කියලා. එතකොට මෙතන තියෙනවා Java SC specifications කියලා. බලන්න මේ Java 15 අලුත් current version එක. අපි ගමු අපි දැන් ඉගෙන ගන්න Java 7. හරි Java 6 වල ඉඳලාම specification available. Java 7 වලට ගිහිල්ලා බලන්න මෙතන උඩින් තියෙනවා Java language specification. මෙන්න මේ PDF එකක් තියෙනවා. මේක download කරලා නිකන් ඉන්න එක කියවන්න. මේ තමයි Java language specification. මේක තමයි document එක. මේක දිහා බලන් තමයි මෙන්න මේකේ තියෙන rules and guidelines වලට තමයි JDK එක හදලා තියෙන්නේ. හරිද? අපි ඔය ඉගෙන ගන්න ඔක්කොම දේවල් මේකේ තියෙනවා. දැන් ඔය literals ඉගෙන ගත්තට පස්සේ literals වලට ගිහිල්ලා බලන්න. integer literal, floating point literal, boolean literal, character literal, string literal මේ ඔක්කොම අපි ඉගෙන ගත්ත ඒවා තමයි තියෙන්නේ. මම කියලා තියෙන integer literal එකක් ලියන්න පුළුවන් 10 පාදයෙන්, 8 පාදයෙන්, 16 පාදයෙන්. හරිද? decimal, hexadecimal, octal ඔක්කොම තියෙනවා මෙතන. දැන් අපි අද කතා කරන දැන් variable අපි කතා කරා variable බව මේකේ තියෙනවා. හරි? ඊළඟට දැන් අපි object class එක ගැන කතා කරා මතකද දන්නේ? the class object is super class of all other classes. මම කිව්වා දැන් constructors කරනකොට object කියලා class එකක් තියෙන inheritance hierarchy ගියාම උඩින්ම තියෙන මොන class එකද object class එක. ඒක තමයි මේ කියලා තියෙන්නේ. ඔයාලා දැන් මේ Java specification එක කියවන්න යන්න. මේක තමයි හරිම Java තියෙන්නේ. මේන් එහාට Java නැහැ. මොකද මේක දිහා බලන් තමයි JDK එක හැදුවේ. ඔක්කොම rules and regulations මෙතන තියෙනවා. ඊළඟ මේ බලන්න මේ කියන්නේ the method finalize is run just before an object is destroyed. මම දැන් කියලා දෙන්න ඉස්සරහට garbage collection කරනකොට object එකක් garbage collect ඇවිල්ලා destroy කරන්න කලින් finalize කියලා method එක run වෙනවා. හරි? මේ කියලා තියෙන අතර object කියන class එක ගැන object කියන class එක විස්තරයක් කරලා තියෙනවා. ඉතින් මේක පොඩ්ඩක් කියවන්න යන්න. ඊට අමතරව තව එකක් තේරුම් ගන්න Java virtual machine specification. ඔකට තමයි කියන්නේ JVM specification කියලා. ඒකත් මේ PDF එක පොඩ්ඩක් අරන් බලන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් Java virtual machine specification. මේ තියෙන එක තමයි. මේක නම් මම ගොඩක් කියලා තියෙන සෑහෙන්න. ඒතර මේක වලට උන local variable වලට ගිහින් බලන්න පුළුවන්. local variable කියන්නේ මොනවද? operand stack මේව තාම තේරෙන්නේ නැහැ. අපි JVM architecture කරාට පස්සේ මේක කියවන්නේ එතකොට හරි. එතකොට මේක ගොඩක් තේරෙන ගන්න. හරි. ඔයාලා කොහොමද කරන්න ඕනේ Google එකේ search කරන්න Java specification කියලා. එතකොට ඔයාලට version එකෙන් version එකට Java specification එකයි
JVM ස්පෙસિෆිකේෂන් එක දෙකම ගන්න පුළුවන්. PDF එක කරන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේක. මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේක. හරි. දැන් අපි කතා කර හිටියා IDE එකක් ගැන. IDE කියන්නේ මෙහෙමයි. අපිට Java program එක develop කරන්න ගියාම බලන්න basically අපිට text editor එකක් ඕන, compile එකක් ඕන, JRE, debugger ඔන්න ඔය කතන්දර ටික ඕන. මෙන්න මේ ටික අපි මොකද කරන්නේ? IDE එකක් අපි Notepad++ වෙනම install කරා. compile එක ඕන නිසා JDK වෙනම install කරා. එතකොට එතන JRE එනවා. හරිනේ? මේ ඔක්කොම JDK install කරනකොට ආපුවා. හරිනේ? දැන් මෙහෙමයි. මෙන්න මේ ඔක්කොම දේවල් ටික එකතු කරලා හදපු තනි environment එකක් තියෙනවා. හරිද? ආන්න එකට තමයි මේ development environments, text editor එක, compile එක, JRE, debugger මේ ඔක්කොම environments ටික එකතු කරලා හදපු තනි environment එකක් තියෙන එක තමයි IDE කියන්නේ. මේවට කියන මේ පල්ලෙහා ලියලා තියෙන development environment. මේවා තමයි develop කරන්න අවශ්‍ය දේ. Java program එක develop කරන්න අවශ්‍ය සියලු දේ ඔක්කොම එකට එකතු කරලා තියෙනවා. ඒක තමයි integrate කරනවා. ඒක තමයි IDE කියන්නේ. දැන් මේ Eclipse වලට ගියොත් මේ text editor එකක් තියෙනවා. මේක මෙතෙන්දි මම S අකුරක් system වලින් system වැරදියට ලියන්නම් M අකුර අයින් කරලා. බලන්න මේ. එතරම් compile වෙලා ඉවරයි. අපිට compile කරන්න දෙයක් නැහැ. මේ compile වෙලා මේ රතු පාටින් පෙන්නනවා compiler එක. හරි. හරියට ලිව්වනම් run කරන්න අපිට තියෙන මේ බටන් එක ඔබන්න විතරයි. run වෙනවා. මුකුත් පේන්නේ නැහැ system out print line එකේ මුකුත් නැති නිසා. අපි hello world කියලා දාමු. හරි. දැක්කනේ දැන් run වෙනවා. අපි command prompt එකෙන් run කර විදිහ run කරන්න ඕනේ නැහැ. අපිම compile එක අපි start කරගන්න ඕනේ නැහැ. Java C test.java කියලා byte code එක හදාගෙන ඊට පස්සේ run කරන්න JVM එක start කරන්න Java කියන command එක ගහලා ආයිමත් class එකේ නම ගහලා ඒ කියන්නේ Java test කියලා ගහලා run කරන්න ඕනේ නැහැ. අපිම JVM එක start කරන්න ඕනේ නැහැ. මේ button click එකෙන් ඔක්කොම වෙනවා. debug කරන්න ඕන නම් මෙතන debug point එක තියලා run කරගන්න තියෙන්නේ debug එක ඔබන්න විතරයි තියෙන්නේ මෙතන. ඒතකොට debug වෙන්න පටන් ගන්නවා. මෙහෙම. ඊට පස්සේ line by line යන්න පුළුවන් F6 වලින්. main method එක ඉවරයි. හරිද? දැන් සාමාන්‍යයෙන් මෙහෙම නැතුව අපි debug කරන්න ගියොත් එහෙම debug කරන්න වෙන්නේ ළමයි JDB වලින්. ඒ කියන්නේ Java install කරාට පස්සේ program files වල මෙන්න Java කියලා folder එකක් තියෙනවා. ඒකේ JDK එකට ගියාම බලන්න bin එකේ JDB කියලා එකක් ඇති. මේ තියෙන JDB.exe මේකෙන් තමයි debug කරන්නේ. Java debugger. හරිද? Java C කියන්නේ Java compile කරන්න ගන්නේ මෙන්න මේ exe එක run කරලා. ඒතර මේ exe එක run කරාම අපිට Java program එක compile කරගන්න පුළුවන්. Java මේ exe එක run කරාම JVM එක start වෙනවා. ඒතකොට Java program එක run කරගන්න පුළුවන්. JDB run කරලා තමයි debug කරගන්නේ. ඒව ඕනේ නැහැ. අපිට IDE එකෙන් ඔක්කොම කරගන්න පුළුවන්. ඒකේ development environment ඔක්කොම එකට integrate කරලා තියෙනවා. ඒකයි ඒකට IDE කියන්නේ. මම හිතනවා IDE එකක් කියන්නේ මොකක්ද කියලා අදහස ආව කියලා. ඒ අදහසක් ආව නම් ඇති. right. අපි යමු ඊළඟ කතාවට. මම දැන් මෙතන මොකද්ද කරේ? test class එක ලියලා main method එක ලිව්වා. දැන් මෙතන මගේ ළඟ තව package එකක් දෙන තේරුම් ගන්න modifiers කියලා. com.javaclass.modifiers කියලා. main මේ package එකට ළමයි මම දානවා class එක dog කියලා. හරිද? දැන් dog class එක තියෙනවා. dog class එකේ මුලට තියෙන මම මේ public අයින් කරලා දානවා. එහෙනම් public කියලා මොකුත් නැහැ. ඊළඟට dog class එකේ method එකක් තියෙනවා eat කියලා. මේක තේරුම් ගන්න instance method එකක්. එහෙනම් මෙතෙන්ද මම දාන system out print line එකක් දාලා dog is eating. then අපිට ඕන මෙහෙම කරන්න පුළුවන්. මේ dog class එකේම main method එකක් දාගන්නත් පුළුවන්. main කියලා ලියලා control එකයි space එකේ බෝ ගම main method එක එනවා. අරගෙන dog class එකේ object එකක් හදලා dog.eat ඔන්න ඔය method එකට call කරන්න පුළුවන්. ඒතකොට ආයෙ මගෙන් අහයි අපේ test class එකේ test කියන package එකේ com.javaclass.test test package එකේ තියෙන test class එකෙත් main method එකක් තියෙනවා. ඔව් තියෙනවා. එතකොට අපිට එහෙම package දෙකක් තියෙනවා. package දෙකේ class දෙකක් තියෙනවා. ඒ class දෙකේ main methods තියෙන පුළුවන්. main methods හැම class එකෙම තියෙන පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. එතකොට අපි run කරන්නේ කොහොමද? අපි dog class එකෙන් run කරොත් dog class එකේ main method එකට ගැලපෙන Java program එක run වෙනවා.
ටෙස්ට් ක්ලාස් එකෙන් රන් කරොත් ටෙස්ට් ක්ලාස් එකේ මේන් මෙතඩ් එකට ගැලපෙන Java ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන මුලින්ම. දැන් මේක රන් කරොත් එහෙම run as Java application. dog is eating කියලා එනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ රන් වෙනවා. හරි. දැන් මම යන්නේ පොඩි වැඩක් කරන්න. මෙන්න මෙහෙම රන් වුණා. මම මේ මේන් මෙතඩ් එක අයින් කරලා දාන්න මට මේකෙන් වැඩක් නැහැ. මට ඕනේ මෙන්න මෙහෙම. dog class එක තියෙන බලන්න modifiers කියන පැකේජ් එකේ. com.javaclass.modifiers කියන පැකේජ් එකේ. නමුත් තේරුම් ගන්න com.javaclass.test කියලා පැකේජ් එකක් තියෙනවා. මේ test කියන පැකේජ් එකේ තියෙනවා test කියලා class එකක්. test class එකේ තියෙනවා main method එකක්. මට ඕනේ මෙන්න මේ test class එකේ ඉඳගෙන dog class එකේ object එකක් හදලා run කරන්න. මොකද මම main method එක තියන වෙනම තැනක් තියාගෙන ඉන්නවා. ඒ තමයි test package එක. test කියලා class එකක් තියෙනවා. ඒක තමයි main method එක තියෙන්නේ. මේ මුළු Java program එකේම එක main method එකයි තියෙන්නේ. එහෙම හිතන්න මේ මුළු Java project එකේම එක main method එකයි තියෙන්නේ. ඒක තමයි test class එකේ තියෙන්නේ. ආයේ කොහෙවත් main method නැහැ. දැන් මට ඕනේ මෙතනින් dog class එකයි object එකක් දාන්න මුලින්ම. හරි. එහෙම තේරුම් ගන්න අපි මේ dog class එකේ object එකක් හදනකොට ඒ හදන dog class එකේ object එක හදනකොට තේරුම් ගන්න මේ dog class එක තියෙන්නේ තමන්ගේ package එකේ නැතුව වෙන package එකක නා. ඇත්තනේ dog class එක දැන් තියෙන්නේ modifiers package එකේ. test package එකේ නෙවෙයිනේ වෙන package එකක නම් තියෙන තේරුම් ගන්න මුලින්ම කරන්න ඕනේ ඒක import කරන එක තමයි. import කරනවා කියන තේරුම් ගන්න අපි කියන්න ඕනේ මේ dog class එක තියෙන්නේ කොහෙද කියලා. හරි. අපි කියන්න ඕනේ මේ dog class එක තියෙන්නේ කොහෙද කියලා. ඒතකොට dog class එක තියෙන්නේ කොහෙද කියලා මම කියන්නම්. ඒක අපි සාමාන්‍යයෙන් කරන්න තේරුම් ගන්න මේ class එකට උඩින්. උඩින් ගිහින් දාන import කියලා. හරිනේ. import කරන්නේ ළමයි තේරුම් ගන්න fully qualified class name එක. fully qualified class name කියන්නේ මෙන්න මෙහෙමයි. හරිම සරලයි. දැන් class එකේ නම මොකද්ද මේක? dog. class එකේ නම dog. මෙතන import statement එක අතර මෙතන නෙවෙයි දාන්න ඕනේ. මොකද test class එකේ තමයි අපි import කරන්නේ. මෙන්න මෙතන. import dog class එකේ මේ import dog කියලා දාලා හරියන්නේ නැහැ. import statement එකත් එක දාන්න ඕන ළමයි fully qualified class name. මොකද මේ fully qualified class name කියන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. fully qualified class name කියන්නේ මොකක්ද දන්නවද? class name with package. package name එකත් එක්ක class එකේ නම ගත්තොත් fully qualified class name. දැන් හරි. දැන් අපි ගමු import dog class එක තියෙන මොන package එකේද? com.javaclass.modifiers. එහෙනම් ගන්න වෙන්නේ මෙහෙම. com.javaclass.modifiers.dog. මෙන්න මේක තමයි fully qualified class name කියලා කියන්නේ. මේක මෙහෙම අතින් type කරන්න ඕනේ. කැටියෙන් ගන්න ක්‍රමයක් තියෙනවා මෙන්න මෙහෙම. dog class එකේ ළඟට ගියාම බලන්න මෙන්න මෙහෙම පොඩි ඊතලයක් වගේ එකක් තියෙනවා. මොන ලොක් කරලා පෙන්නන්න. මෙන්න පොඩි ඊතලයක් වගේ එකක් තියෙනවා. මෙන්න මේ ඊතලේ උඩ ක්ලික් කරාම බලන්න මෙහෙම මේ class file එක පෙන්නනවා මෙන්න මෙහෙම dog කියලා. මේ 100 අකුරෙන් තියෙන class කියන එක. ආන්නේ උඩ ක්ලික් කරාම copy qualified name කියලා තියෙනවා. ආන්නේ copy කරගත්තා නම් හරි. copy කරලා මේ import එක අයින් කරමු. කලලු දෙන්න දාමු. import paste කරමු. හරි. එතකොට fully qualified name එක copy කරලා paste කරගන්න පුළුවන් මේ විදිහට. නැත්නම් අතින් ලියන්නත් පුළුවන්, type කරලා ගන්නත් පුළුවන්. ඊළඟ දේ. මෙතන ඉතින් වැදගත් දෙයක් කියන්නම්. ඕනම Java program එකක තේරුම් ගන්න පළවෙනි line එක තමයි package statement. ඕනම Java program එකක the very first line of a Java program is package statement. ඕනම Java program එකක ළමයි පළවෙනි line එක තමයි package statement එක. එහෙනම් ඔයාලා මගෙන් අහයි අපි දැන් මෙච්චර කල් ලියපු මේ කලින් Java program වල පළවෙනි line එකට package statement එකක් ලිව්වේ නැහැ නේද කියලා. ඔව් ලිව්වේ නැහැ. ඒතර ලිව්වේ නැත්තම් මේ Java program එක save කරපු තැන package එක විදිහට ගන්නවා. අපි ඒක තේරුම් ගමු ඉස්සරහට. දැනට තේරුම් ගන්න. ID එකෙන් කෝඩ් කරනකොට එයා package statement එක දානවා. දැන් මේ dog class එක තියෙන මොන package එකේද? com.javaclass.modifiers. ඒක නිසා මුලින් දානවා package. ඉස්තර මෙන්න මේ package එකේ තමයි තියෙන්නේ. ඒකයි හැම Java program එකේම පළවෙනි line එක මොකද්ද? package statement.
දැන් ටෙස්ට් ක්ලාස් එක ගත්තොත් එහෙම බලන්න මේ පැකේජ් ස්ටේට්මන්ට් එක තියෙන com.java class test package එකේ. හරි මම මේක notepad එකකිනුත් පෙන්නන්නම් මේ ප්‍රෝග්‍රෑම් එක. මේකට වඩා ගොඩක් තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්න මේ Java ප්‍රෝග්‍රෑම් එකේ හරි. අපි ටෙස්ට් ක්ලාස් එකේ ඉන්නේ. dog class එකේ ඔබ්ජෙක්ට් එකක් හැදුවා. dog class එක import කරා. බලන්න compile errors මේ. හැමදාම රතු පාටයි. compile එක ළඟට ගියා මොකද කියන්නේ? ඔයාලට පේනවද දන්නේ මේ කහ පාටින් එන message එක the type com.javaclass.modifiers.dog is not visible. visible කියන්නේ පේන්න. කියන්නේ visible කියන්නේ පේනවා. is not visible කියන්නේ පේන්නේ නැහැ. මේක multiple makers at this line. dog cannot be resolved to a type. dog cannot be resolved to a type. dog class එක object එකක් හදන්න දෙන්නේ නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? හේතුව මම ඔයාලට තේරෙන්න කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් dog class එක තියෙන modifiers package එකේ වෙනම package එකක test class එක තියෙන වෙනම package එකක මම ඒක රූපකින් පෙන්නන්නම් මෙන්න මෙහෙම හිතන්න මෙන්න මේක තමයි modifiers package එක මේක ඇතුලේ තියෙනවා dog class එක right මෙන්න මේක තමයි test package එක මේක ඇතුලේ තියෙනවා test class එක හරි මේ මොකද්ද com.javaclass.modifiers මේක පැකේජ් එකක් මේ පැකේජ් එකේ තියෙනවා ළමයි dog class එක මෙතන තියෙනවා test class එක මේ පැකේජ් එක මොකද්ද com.javaclass.test ඊළඟට මේ පැකේජ් එකේ මෙන්න මේ ක්ලාස් එකේ ඉඳගෙන මම මොකද කරන්න යන්නේ dog class එකේ ඔබ්ජෙක්ට් එකක් හදන්න යනවා මෙන්න මෙහෙම dog class එකේ ඔබ්ජෙක්ට් එකක් හදන්න යනකොට බලන්න අපි dog class එක තියෙන ළමයි මේ පැකේජ් එකේ නෙවෙයි ටෙස්ට් පැකේජ් එකේ නෙවෙයි වෙන පැකේජ් එකකනේ එහෙනම් මුලින්ම කරන්න ඕනේ මොකද්ද dog class එක import කරන එක ඒක නිසා මොකද්ද අපි කරේ import කරා මතක ගන්න import dog class import කරාට තේරුම් ගන්න මෙන්න මේ පැකේජ් එක ඇතුලේ මෙන්න මෙහෙම class එකක් ලිව්වොත් තේරුම් ගන්න මෙන්න මේ class එකේ මුලට තියෙන modify එකක් නැත්තම් මේ class එකේ දැන් මුලට modify එකක් නැහැ මේ class එකේ මුලට modify එකක් නැත්තම් ඒ කියන්නේ dog class එක කොහොමද මේ dog class එකේ මුලට modify එකක් මොකුත් නැහැ අපි මොකුත් ලියලා නැහැනේ modify එකක් ලියලා නැත්තම් මේ class එකේ access level එකට කියනවා package access level කියලා. එහෙනම් දැන් තේරුම් ගන්න dog class එකට තියෙන package access level එක. මොකද package access level කියන්නේ ඉස්සෙල්ලා. dog class has package access level. package access level කියනලා මෙන්න මේ modifiers කියන package එක ඇතුලේ විතරයි dog class එක පාවිච්චි කරන්න පුළුවන්. වෙන කොහෙවත් පාවිච්චි කරන්න බෑ. හේතුව මේ dog class එකේ access level එක package level එක. package level එක ඉබේටමයි වෙන්නේ. අපි class එකේ මුලට මුකුත් modifiers ලිව්වේ නැත්තම් ඉබේටම හම් වෙන access level එක තමයි package level එක. package level එකේ තේරුම package එක ඇතුළේ විතරයි පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලා හිතුවොත් එimhe මෙන්න මේ test කියන class එක මෙන්න මේ modifiers කියන package එක ඇතුළේ තිබ්බනම් අපේ program එක හරියි. එහෙනම් අපි කරලා බලමු මෙහෙම. අපි මේ test කියන class එක දැනට modifiers කියන package එකට දාමු බලන්න. file එකට ගියා. refactor move ගිය ගමන් අපිට පුළුවන් දෙන්න මේක මෙන්න මේ modifiers package එකට යන්න කියලා. එතකොට අපි මෙන්න මේ test class එක බලන්න මම දැන් දැම්මා modifiers package එකට. හරි. දැන් ගිහින් බලන්න අර errors තියෙනවද කියලා. errors මොකුත් නැහැ. ඕනනම් මෙතනින් දාන්න පුළුවන් method එක dog.eat කියලා. බලන්න run කරලා. dog class එකේ object එක හැදුවා dog is eating කියලා run වෙනවා. හේතුව තමයි dog class එකේ object එකක් හදලා run කරනවා. එතකොට බලන්න මේ dog class එකක් අදාළ package එකේ තියෙනවා. මේ තියෙනවා. එහෙම package එකක් මෙහිම dog class එකක් අදාළ package එකේ තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම package access level එක. හැබැයි මේ test class එක තියෙන්නේ test package එකේ නා. මම අපි ඒක ආයිමත් යවමු මෙතෙන්ට refactor move වලින් යවන්න පුළුවන්. මෙන්න මේ test package එකට යවන්න. දැන් තේරුම් ගන්න test package එකේ තමයි test class එක තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් ප්‍රශ්නයක්. ඇයි පේන්නේ නැහැ.
එහෙනම් තේරුම් ගන්න මට මෙන්න මේ dog කියන ක්ලාස් එක හරි අනිත් පැකේජ් එක ඇතුළට පේන්න ඕන. මම මොකද කරන්න ඕනේ? ආන්නෙම පේන්න නම් මේ dog class එක public වෙන්න ඕන. ඒක තමයි public වල තේරුම. public කියන්නේ අන්න ඒක. public දැම්ම ගමන් class එකේ මුලට හරිද? class එකේ මුලට public දාපු ගමන් ඒ class එක ඕනම පැකේජ් එකකට පේන්න ගන්නවා. ඒකයි කියන ළමයි public වල තේරුම Java Universe can access. මම කලින් දුන්න මතකද නැහැ. public වල තේරුම ළමයි Java Universe can access. Java Universe can access කියන්නේ JVM එක ඇතුලේ ඕන තරම් access කරන්න පුළුවන්. only within the JVM. JVM එක ඇතුලේ විතරයි. හොඳේ. JVM දෙකක් තියෙනවා නම් ඒත් බෑ. JVM දෙකක් තියෙනවා නම් අපි වෙනම කතාවක් තියෙනවා remote method invocation කියලා. ඒ කතාවයි පස්සේ කරගමු. JVM එක ඇතුලේ ඕනම තැනක access කරන්න පුළුවන්. ඒක නිසා එහෙනම් තේරුම් ගන්න මම මෙතන කරන්න ඕන එකම දේ. මෙන්න මේ dog class එකේ access level එක වෙනස් කරනවා. access level එක වෙනස් කරන්න තමයි access modifiers තියෙන්නේ. ඒක නෙවෙයි access modifiers කියන්නේ. හරිද? access modifiers තියෙන access level වෙනස් කරන්න. හරිනේ? අපි කිසිම access modifier එකක් පාවිච්චි කරේ නැත්නම් by default හම්බෙන access level එක මොකද්ද? package level එක. නැත්නම් default කියලා කියනවා. package access level කියන්නේ package එක ඇතුළේ විතරයි භාවිත කරන්න පුළුවන්. package එකකින් එළියේ භාවිත කරන්න පුළුවන් නම් public වෙන්න ඕන. මෙන්න මෙහෙම public කියලා දානවා. දාපු ගමන් test class එකට පේනවා. මෙන්න මේ error එක ගියා. ඊළඟට දැන් බලන්න dog class එකේ object එකක් හදන්න පුළුවන්. මම eat කියන එක අයින් කරලා දාන්න. මේ program එක run කරොත් දැන් run වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. compile වෙනවා run වෙනවා. output එකක් නැහැ. මොකද system out මෙතන මොකද dog class එකේ object එක හදන එක විතරයිනේ. අපි වෙන පොඩි system out print line එකක් දාමු. main method ends. දාලා run කරන්නකො. දැක්කනේ run වෙනවා. object එකක් හැදෙනවා. දැන් මෙහෙම කරන්න. දැන් මට ඕනේ dog class එකේ eat method එක run කරන්න. දැන් බලන්න ආයෙර එකක්. මේ eat method එක පේන්නේ නැහැ. අපි බලමු ඒ කියලා. dog class එකට යන්නකො. dog class එකට ගියාම class එක public. class එක public කියන්නේ තේරුම් ගන්න class එක වෙන ඕනම package එකකට පේනවා. හැබැයි බලන්න method එක publicද නැහැ. method එකේ ඉස්සරහට තියෙන modifier එක මොකද්ද? මොකුත් ලියලා නැහැ. method එකක් ඉස්සරහට මම modify එකක් ලියලා නැත්තම් තේරුම් ගන්න. class වගේමයි method එකේ access level එකත් package වෙනවා. එහෙනම් තේරුම් ගන්න මෙන්න මෙතෙන්ට මම public දැම්මේ නැත්තම් තේරුම් ගන්න මේ වෙලාවේ class එකේ access level එකත් package method එකේ access level එකත් package access level class වලට වෙනයි method වලට වෙනයි. දැන් මම class එකේ access level එක වෙනස් කරන මොකද්ද public කියලා. දැන් class එක වෙන packages වලට පේනවා. හැබැයි method එක පේන්නේ නැහැ. ඒක නිසා error එකක් එනවා මෙහෙම. ඒකයි මේ error එක එන්නේ. මම දැන් method එකට public දැම්මොත් ඔයාලා හිතන්න class එකට public දැම්ම කියලා method ඔක්කොම public වෙන්නේ නැහැ. method එකට public කරන එක වෙනම දාන්න ඕන. දැන් හරි class එකත් public method එකත් public. ඒ කියන්නේ class එක වෙන ඕනම package එකකට පේනවා. ඒ වගේම තේරුම් ගන්න මේ class එකේ තියෙන method එකත් ඕනම package එකකට පේනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් test class එකේ ගියාම බලන්න අර error එක යන්න ඕනේ. දැන් error එක ගියා. දැන් run කරන run වෙනවා. හරිනේ dog is eating කියලා එනවා. main method runs කියලා එනවා. දැන් මගේ ඊළඟ ප්‍රශ්නේ. මම dog class එකට ගිහිල්ලා class එකේ මුලට තියෙන public අයින් කරනවා. දැන් එතකොට class එකේ dog class එකේ access level එක package level එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ package එක ඇතුලේ විතරයි පේන්නේ. method එක public. දැන් මොකද වෙන්නේ? මගේ ප්‍රශ්නේ. හරි. dog is eating කියලා print වෙනවා. හරි. එහෙමනේ හිතන් ඉන්නේ. දැන් එහෙම dog is eating කියලා print වෙන්නේ නැහැ ළමයි. මේක අද පාඩම මාර වැදගත්. මෙතන මොකක්ද හන්ද වෙන්නේ? මෙතන වෙන්නේ error එකක්. ඇයි error වෙන්නේ? method එක තියෙන්නේ කොහෙද? method එක තියෙන්නේ class එක ඇතුළේනේ. method එක public වුණාට class එක public නෑනේ. හොඳට තේරුම් ගන්න මේක. method එක තියෙන්නේ class එක ඇතුලේ. දැන් class එකේ level එක මොකද්ද? package level එක. package level එකේ තියෙන class එක වෙන package ඇතුළට පේන්නේ නැහැ. එහෙනම් තේරුම් ගන්න test class එකට ගියාම මේ dog කියන class එක පේන්නේ නැහැ. ඒතු dog class එකේ access level එක package level එක. dog class එක පේන්නේ නැත්නම් කොහොමද dog class එක ඇතුලේ තියෙන method පේන්නේ? dog class එකේ method එක eat method එක තියෙන method එක. eat method එකේ access level එක public. public නම් ඕන තැනකට පේන්න ඕන. හරි ඉතින් method එක පේන්න නම් ඉස්සෙල්ලා class එක පේන්න බෑ. class එක ඇතුළේනේ method එක තියෙන්නේ.
ඒක නිසා තේරුම් ගන්න මේක හරියන වැඩක් නෙවෙයි. දැක්කනේ? මම රන් කරන්න ගියොත් රන් වෙන්නේ නැහැ. මොකද ඉස්සෙල්ලාම මේ dog කියන ක්ලාස් එක පේන්න ඕන. dog cannot be resolved type. හරි. මම එහෙනම් හිතන මේ ප්‍රෝග්‍රෑම් එක තේරුණා කියලා. මේ ප්‍රශ්න විසඳන්න නම් අපි මුලින්ම ක්ලාස් එක පබ්ලික් කරලා ඉන්නවා. දැන් ටෙස්ට් ක්ලාස් එකට ගිහින් රන් කරන්න. දැන් කම්පයිල් එරර්ස් ටික යනවා. දැන් රන් වෙනවා. හරි. දැන් එහෙනම් හිතනවා පබ්ලික් කියන ලෙවල් එකයි පැකේජ් කියන ලෙවල් එකයි තේරුණා කියලා හිතනවා. ඊළඟට ප්‍රයිවට් කියන එක කියලා දෙන්න. ප්‍රයිවට් කියන ළමයි ක්ලාස් එක ඇතුලේ විතරයි. හරි. ප්‍රයිවට් කියන්නේ ක්ලාස් එක ඇතුලේ විතරයි. ඒ කියන්නේ මෙහෙමයි. මෙන්න මේ ප්‍රයිවට් කියන මොඩිෆයර් එක අපිට භාවිතා කරන්න පුළුවන්. ක්ලාස් එක ප්‍රයිවට් වෙන්න බෑ. පළවෙනිම කතාව ඒක. ඕනනම් ක්ලාස් එක ක්ලියර් බලන්න. ක්ලාස් එක මුලට ප්‍රයිවට් දාන්න පුළුවන්. බෑ. ක්ලාස් එක මුලට දාන්න පුළුවන් මොඩිෆයර්ස් තියෙන මම ඔක්කොම කියන්නේ. ඇත්තම කියන මොඩිෆයර්ස් 4යි දාන්න පුළුවන්. දැන් ක්ලාස් එක මුලට ප්‍රයිවට් දැම්මොත් මොකද වෙන්නේ? ගිහිල්ලා කම්පයිල් කරලා රන් කරලා බලන්න. හරිනේ? modifier private not allowed here. මෙතෙන්ට private කියන modifier එක දාන්න බෑ. ක්ලාස් එක private වෙන්න බෑ. හරි? ඊළඟට තේරුම් ගන්න method එකක් ඕන private වෙන්න පුළුවන්. ඒ නිසා method එකක් දාගමු මෙතෙන්ට. doc method එකක් තියෙනවා private method එකක්. private void අපි හිතමු sleep කියලා method එකක් දෙන එක private. ඒක sleep method එක private කියලා method එකක් sleep කියලා method එකක් දෙන එක private කියලා හිතමුකෝ. dog is sleeping. දැන් මේ private method එකක් ගත්තම තේරුම් ගන්න මේ private method එක class එක ඇතුලේ විතරයි වෙන කාටවත් පේන්නේ නැහැ. එහෙනම් තේරුම් ගන්න මම test class එකේ ඉඳගෙන call කරොත් එහෙම dog.sleep කියලා ඒක call කරන්න බෑ. හරි රන් කරන්න බෑ. හේතුව මේ sleep method එක private. එතකොට කොහොමද මේ sleep method එක රන් කරන්නේ? class එක private method එකක් තියෙනවා නම් ආන්නේ private method එක රන් කරන්න ක්‍රමයක් නැහැ. ක්‍රමයක් තියෙනවා ඒක මෙහෙමයි. අපිට public method එකක් ගත්තොත් තේරුම් ගන්න මේ public method එක test class එකට පේනවනේ. එහෙනම් අපිට පුළුවන් තේරුම් ගන්න මේ test class එකේ ඉඳගෙන dog class එකේ public method වලට කතා කරන්න විතරයි. private method වලට කතා කරන්න බෑ අත්තම කියනවා. ඒක නිසා අපි කතා කරන public method එකකට. අපි තා public method එකක් දාගමු මෙහෙම. public void දාගමු going to sleep. ඉදාගන්න යන්නේ. එහෙම method එකක් දාගමු. මෙන්න මේ method එකට call කරන්න පුළුවන් කාටද? public නිසා test class එකේ ඉඳගෙන dog class එකෙන් හදපු object එකෙන් කතා කරන්න පුළුවන්. ඒක මෙතෙන්ට දාමු. දැන් මේ වගේ තේරුම් ගන්න අපිට වෙන package එකක ඉඳන් පුළුවන් public method වලට කතා කරන්න විතරයි. එතකොට මෙතනින් කරන්නේ dog class එකේ going to sleep. මෙන්න මේ method එකට call වෙන එක. එතකොට තේරුම් ගන්න මේ මොහොතේ අපිට පුළුවන් අවශ්‍ය නම් අපේ public method එකට මේ private method එකට කතා කරන්න. මෙහෙම තමයි කතා කරන්න තියෙන එකම ක්‍රමය. එතකොට තේරුම් ගන්න class එක private method එකක් තියෙනවා නම් ඒ private method එකට කතා කරන්න පුළුවන්. ඒ class එකේම තියෙන public method එකක ඉඳගෙන තමයි. ඒකයි ළමයි තේරුම් ගන්න private කියන modifier එක තේරුම. මම කලින් දුන්නා only within the class. class එක ඇතුලේ විතරයි. class එක ඇතුලේ ඉඳන් තමයි run කරන්න වෙන්නේ. අපි මේක debug කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. මෙතන debug point එකක් තියලා run එකට ගිහිල්ලා බලන්න මෙතන ඇති debug කියලා. මේ තියෙන F11. එතකොට මෙතෙන්ට එනවා. line by line යන්නේ කොහොමද? F5. eat method එක. ඊළඟට මේ eat method එක ඇතුළට යන්නේ F5. හරිනේ eat method එක run වුණා. dog is eating. ඊළඟට F5 eat method එක ඉවරයි.
මේ තියෙන output එක. ඊළඟ line එක කරන්න එනවා going to sleep method එකට call වෙන්න යන්නේ. මේ method එක ඇතුළට යන්නේ F5 එබුවොත් එන්නේ මෙන්න මේ 11 වෙනි line එක run වෙන එක. මට 11 වෙනි line එක නෙවෙයි run වෙනවා මේ method එක ඇතුළට යන්න ඕනේ. එහෙනම් F5 තමයි ඔබන්න ඕනේ. දැක්කනේ going to sleep එකට ගියා. එතනින් මොකද කරන්නේ මේ sleep method එකට call වෙනවා. right. එතකොට තේරුම් ගන්න ආය අපි F5 ඔබමු F5 ඔබමු මොකද sleep method එක ඇතුළට යන්න දැක්ක sleep method එක call වෙලා dog is sleeping කියලා එනවා. එහෙම තමයි call කරගන්න වෙන්නේ. private method එකකට call කරගන්න වෙන්නේ public method එක කරහා. නැතුව private method වලට කෙලින්ම වෙන package එකකින් ඉඳලා call කරන්න බෑ. එහෙම තමයි රන්නේ. මොනම් මෙහෙම කරන්න පුළුවන්. මේ class එකේ main method එකක් තියෙනවා නම් එහෙම පුළුවන්. dog d new dog d.sleep. එතකොට හරි. එතකොට තේරුම් ගන්න private method එක තියෙන්නේ කොහෙද? sleep method එක තියෙන dog class එක ඇතුලේ. dog class එක ඇතුලේ private method එකක් තියෙනවා. dog class එකේ ඉඳන්ම call කරනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට ප්‍රශ්නයක් නැහැ dog is sleeping කියලා එනවා. ඒ class එක ඇතුලේ ඉඳගෙන. මම මේ කතා කරන්නේ class එකේ එළියේ ඉඳගෙන කොහොමද private method එකට කතා කරන්නේ? S class එකේ ඉඳන් කොහොමද private method එකට කතා කරන්නේ? public method එකට කතා කරලා. හරි. අපි එක පොඩි රූපයක් අඳින්න. මෙන්න මේ රූපය අඳින්න. මම මේ කොටුවකින් අඳින පැකේජ් එකක්. හරිද? මේ තියෙන class එකක්. මේ තියෙන private method එකක්. right? ඉතින් තියෙන මොකද්ද පැකේජ් එක? com.java class.animal. animal කියන පැකේජ් එක තමයි මේ තියෙන්නේ. එහෙම හිතන්න. එලියෙන් තියෙන class එක dog class එක. ඒ dog class එකේ තියෙනවා private method එකක් sleep කියලා. private method එකක් තියෙනවා sleep කියලා. එහෙම හිතන්න. ආ පැකේජ් එකක් තියෙනවා. ඒ පැකේජ් එකේ class එකක් තියෙනවා. මෙන්න මේ පැකේජ් එක ඇතුළේ ඉඳලා කොහොමද මෙන්න මේ private method එකට කතා කරන්නේ? මෙන්න මේකට එක සැරේට කතා කරන්න මෙහෙම බෑ. එහෙම කතා කරන්න ළමයි පේන්නේ නැහැ. මෙහෙම එක සැරේට කතා කරන්න බෑ. කතා කරන්න පුළුවන් ක්‍රමය තමයි මේව public method එකක් තියෙනවා. මෙයා ඇවිල්ලා public method. එතකොට අපි කරන්නේ මෙහෙමයි. මෙන්න මේ public method එකට අපි කතා කරනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි අපිට public method එකට කතා කරන්න පුළුවන්. public method එකේ මොකද කරන්නේ? මේකට කතා කරනවා. මෙන්න මේ. ඕක තමයි ක්‍රමය. පැකේජ් එකක් ඇතුලේ ක්ලාස් එකක් තියෙනවා. ක්ලාස් එකේ private method එකක් තිබ්බොත් ඒ private method එකට කොහොමද වෙන පැකේජ් එකකින් ඉඳන් කතා කරන්නේ? වෙන පැකේජ් එකකින් ඉඳන් කරන්නේ මොකද්ද? public method එකට කතා කරනවා. public method එකකින් ඉඳන් private method එකට කතා කරනවා. හරිනේ? මෙන්න මේක තමයි private method එක access කරන ක්‍රමය. This is the way of accessing private method. හරි? මෙන්න මේක තමයි private method එකක් access කරන ක්‍රමය. මම හිතනවා මේක තේරුණා කියලා. දැන් එහෙනම් අද අපි කතා කරා පැකේජ් ලෙවල් එක තේරෙනවා පැකේජ් එක තුල විතර access කරන්න පුළුවන්. private level එක තේරෙනවා මොකද්ද? class එක තුල විතර access කරන්න පුළුවන්. public level එක තේරෙනවා public දාපු ගමන් Java universe can access. ඒත් තේරුම් ගන්න method එක public වෙලා class එක public නැත්නම් ඒත් බෑ. අපි දැන් තේරුම් ගත්ත එක method එක public class එක public නැත්නම් ඒත් වෙන packages ඇතුළේ ඉඳන් මේ method access කරන්න බෑ. හේතුව මුලින්ම class එක public වෙලා ඉන්න ඕන. ඒකත් අපි තේරුම් ගත්තා දැන්. දැන් අපිට තේරුම් ගන්න තියෙන protected විතර අපි ඒක inheritance තේරුම් ගත්තට පස්සේ මේක තේරුම් ගන්න. දැන් අපිට ඉස්සරහට යන්න පුළුවන්.
මෙතනදී තව අපිට තේරුම් ගන්න ඕනේ පැකේජ් එකක් කියන්නේ මොකක්ද කියන එක. පැකේජ් එකට ඩෙෆිනිෂන් එකක් තියෙනවා. අපි ඒකත් හිමීට තේරුම් ගමු. ඒකයි මම කියන්නේ මේ OP ඉගෙන ගන්න ගියම ළමයි දෙපාරක් ඉගෙන ගන්න වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම මේ concept ටික අපි බොහොම සරලව ඉගෙන ගන්න. හරිනේ? සරලව කියන්නේ modifiers, packages, ඊළඟට inheritance, OP concept හතර, abstraction, polymorphism, ඊළඟට encapsulation. මෙන්න මේ ටික අපි බොහොම සරල මට්ටමේ ඉගෙන ගන්නවා. පළවෙනි සැරේට. ඊට පස්සේ මොකද කරන්නේ? එක්සැම්පල් එකෙන් හැම චූටි දේම කතා කරන්නේ polymorphism ගත්තොත් නීති රීති ගොඩක් තියෙනවා. දැන් polymorphism ගත්තොත් overloading overriding කියලා තියෙනවා. overriding ගත්තොත් overriding rules තියෙනවා වෙනවා. මුලින්ම overriding rules කතා කරලා හරියන්නේ නැහැ. polymorphism කරන හැටි, overload කරන හැටි, override කරන හැටි බොහොම සරල මට්ටමින් අපි කතා කරලා මේ concept ටික ඔක්කොම තේරුම් අරගෙන ඊට පස්සේ හැම detail එකක් ගානේ කතා කරන මේ හැම එකෙම ගැඹුරු මට්ටමට යනවා. හරිනේ? deeply learning. එතකොට තේරුම් ගන්න මේ OP කියන එක අපි දෙපාරක් ඉගෙන ගන්න. සරල මට්ටමේ ඉගෙන ගන්න ඊට පස්සේ ගැඹුරු මට්ටමේ ඉගෙන ගන්න. එහෙම තමයි ඉගෙන ගන්න වෙන්නේ. දැන් packages අපි ඉගෙන ගත්තට packages තව ගැඹුරට ඉගෙන ගන්න වෙනවා. package එකක් කියන හරියටම definition එක මොකද්ද? හරිද? package එකක් ඇයි අපි හදන්නේ? මොකටද package එකේ වාසි මොනවද? packages වල අවාසි මොනවද? ඒ ඔක්කොම කතා කරන්න. මම හිතනවා අදට මේ ටික තේරුණා කියලා. මේ ටික අපිට තේරුණා නම් හෙට අපිට පුළුවන් මේ එක්සැම්පල් එක ප්‍රැක්ටිස් කරන්න. හෙට අපිට පුළුවන් inheritance and polymorphism කතා කරන්න. ඊළඟ දවසේ පුළුවන් abstraction and encapsulation කෙටියෙන් කතා කරන්න. මම කියන සරල මට්ටමේ කතා කරන්න. ඒතර ඔයාලගේ එක්සෑම් එකේ පේපර් එකට ලියන්න පුළුවන් කැම්පස් එකේ. ඊට පස්සේ අපි ගැඹුරට කතා කරා යන්න. ගැටලුව දිනවද අද පාඩමේ?